අතිපූජ්‍ය ගලිගමුවේ ශ්‍රී ඥානදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මේ ධර්මදේශනය පින් කැමති ඔබගේ හිතසුව පිණිස දිවැස්ස ටීවී තුළින් මෙසේ පිරිනැමෙන වගයි. පින්වතුනි, දේශනාවක සඳහන් වුණා බුදුරජාණන් වහන්සේගේ මරණ මංචකේ. අපි දන්නවා පෘථග්ජන කෙනාට ගොඩාක් අකුසල් බලවත් වෙන්න තියෙන අවස්ථාවල් වැඩි. එතකොට මරණ මංචකයේ කෙනෙක් බුදු ගුණ ගැන හිත පිහිටෙව්වොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා ඒ බුදු ගුණ මානසිකාරයේ හිතේ බලවත් වෙනවා කියන. සද්ධාව මතුවලා එනවා. ආසන්න කුසලයක් හැටියට අකුසල් යටපත් කරන්න තියෙන ප්‍රබලම කුසලයේ තමයි බුදු ගුණ මානසිකාරය. දැන් ඔබ අහලා ඇතිනේ ඔය මරණාසන්න කෙනෙකුට බලවත් වෙන කර්ම තියෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක්තා කර්ම කියලා කර්ම හතරක් වෙනවා. ගරුක කර්ම කියලා කියන්නේ ආනන්තරී අකුසලයක් කරලා තිබ්බොත් මරණ මංචකයක බලවත් වෙනවාමයි. ආයි මොන පිනෙන්වත් වහන්න බෑ. දැන් අජාසත් රජුරෝ ගැන හිතන්න. තමන්ගේ පියා මරලා පීට්ටු ඝාතන අකුසලයක් කරා. ඊට පස්සේ වැඩේ වැරදුනාට පස්සේ මුලී පෑදුන්නේ නැද්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් මුලින් බුදුහාඳුරන්ටත් හතුරුකම් කරා. ওই දුනු ශිල්පීන් යොදවලා දේවදත්ත හාමුදුරුවොත් එක්ක බුදුහාඳුරුව මරන්න සැලසුම් කරා. නාලාගිරි යතා කාගේද? අජාසත් රජුරුවන්ගේ. දේවදත්තට ඇත්තු හිටියේ නෑ. එතකොට බුදුහාඳුරන්ට මුලින් හතුරුකම් කරා. පස්සේ තමන්ට තේරුණා බුදුරජාණන් වහන්සේ හරි, මේ දේවදත්තයි වැරදි. අනේ මට වැරදුනා කියලා තේරුණා. හැබැයි එහෙම තේරෙනකොට වෙන්න ඕන ඔක්කොම විනාශ වෙලා ඉවරයි. ආනන්තරී අකුසලයේ කියන්නේ ආයි නිවැරදි කරගන්න පුළුවන් එකක් නෙමෙයි ජීවිතේ. ඒ නිසා අන්තිමට රජ්ජුරුව පුදුම සද්ධාාවක්. දවස ගානි බුදුහාමුදුර හම්බෙන්න දවසට 2-3 වතාව වෙනවා. අඬලා හිත හදාගන්න. බුදුරජාණන් වහන්සේ අජාසත් රජ්ජුරුවන්ටම දේශනා කරපු දේශන ගොඩක් තියෙනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගනිද්දි 3 වතාවක් සිහිසුන් වුණා කියලා. බේත් ඔරු 3ක බස්සලා තමයි පිරිනිවන් පෑවා කියන පණවිඩේ රාජකීය වෛද්‍යවරු දැනුම් දෙන්නේ. එතකොට හිතන්න කොච්චර සද්ධාාවක් තිබිලාද කියලා. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් අජාසත් රජුරවන්ට ලැබුණා. දැන් බලන්න වෙන කෙනෙක් නම් දෙයිද? බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා බෙදලා දෙනකොට බුදුහාඳුරන්ගේ නෑදෑයන්ට ශාක්‍ය වංශිකයන්ට ලැබුණේ ද්‍රෝණයයි. හරියටම බුදු සිරුරේ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකයි. කෝලිය වංශිකයෝ කියන්නේ බුදුහාඳුරන්ගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ. ශාක්‍ය කෝලියනේ. ඒ අයට ලැබුණේ ද්‍රෝණයයි. අජාසත් රජුරවන්ට ධාතුන් වහන්සේලා ද්‍රෝණයක්ම රහතන් වහන්සේලා මැදිහත් වෙලා දුන්නා. දැන් වෙන කෙනෙක් නම් මේ බුදුහාමුදුරන්ට හතුරුකම් කරපු මිනිහනේ. මේ අම්මා තමන්ගේ තාත්තා මරපු බිම්බිසාර රජුරවන්ට වද දීලා පළවෙනිම ආරාමය හැදුවේ කවුද? බිම්බිසාර රජු. වේලුවනේ හදලා ශාසනයට පූජා කරපු රජුරවන්ව මරපු එකාට දෙන්න එපා කියලා නවත්තනවා නේද? දුන්නා. මොකද ඒ රජුරෝ ඒ තරම් සද්ධාවන්තයි. අවසානයේ අජාසත් රජුරෝ තමයි පළවෙනි ධර්ම සංගායනාව කරවන්නේ. 500ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනාවක් කරා. එතකොට අදටත් අපිට මේ ධර්මයේ බලවත් උනේ, අදටත් මේ ධර්මය අපි කතා කරන්නේ බුදුහාමුදුරු පිරිනිවන් පාලා මාස 3ක් යනකොට අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි සප්තපරණී ගුහාව ඉදිරිපිට පළවෙනි ධර්ම සංගායනාව කළා, ධර්මයේ ස්ථාපිත කළා දුන්නේ. එතකොට හැබැයි ඉතින් අජාසත් රජුරුව අද කොහෙද? ධර්ම සංගායනා කරත් කොච්චර සද්ධාවෙන් ධාතුන් වහන්සේලා ද්‍රෝණයකට චෛත්‍යයක් හදලා වැඳ පින් කරා. ඒ වුණාට අද කොහෙද? අපායේ. කල්පයක් අපායේ කියන. ඇයි? ආනන්තරී අකුසලයේ වගේ භයානකයි. ආනන්තරී අකුසලයේ කියන්නේ ආයි පිනකින් වහන්න පුළුවන් එකක් නෙමෙයි. ඒවට ධර්මයේ කියන්නේ ගරුක කර්ම. පිනකින් වහන්න බෑ ඒක. ඒ කාන්තෙන් විපාක දෙනවා. ඊළඟ ජීවිතේ කල්පයක් විපාක දීලම තමයි අවසන්නේ. එතකොට කලාතුරකින් ඉතින් අද ඒ වගේ පව්කාරයෙක් ඉන්නේ නේ. තමන්ගේ අම්මා මැරීම, තාත්තා මැරීම,
ඊළඟට රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් නැති කිරීම. සංඝ බේදයක ගිහියන්ට කරන්න බොයි නිකන් කේලම් කියලා හාමුදුරු බිඳෝන එක අකුසලයක් තමයි. සංඝ බේදය කියන අකුසලයේ එහෙම එකක් නෙමෙයි. ඒකේ තියෙන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට තමයි පොයේ සීමාවක් තුළ ධර්මයට විරුද්ධ අධර්මවාදී අවිනයවාදී කරුණු පදනම් කරගෙන තමන් එකට පෝය කරන සංඝයාගෙන් පිරිසක් වෙනම කඩා ගන්න. එහෙම සංඝ පිරිසක් වෙන් කර ගන්නකොට එතන ඉන්න ධර්මදර විනයදර වික්ත ප්‍රතිඵල භික්ෂුවක් තුන් පාරක් කියන්නත් ඕනේ. ඔබ මේක කරන්න එපා සංඝ බේදයට අහු වෙනවා. ඔබ මේක කරන්න එපා ඔබේ අදහස ධර්මයට විනයට විරුද්ධයි. ඔබ මේක කරොත් සංඝ බේදේ වෙනවා. තුන් පාරක් කියනවා. කියද්දිත් පිළිගන්නේ නැතුව සංඝයා වෙන් කරගෙන අරගෙන ගියොත් සංඝ බේදයක් නෙමෙයි ඒකට වෙන්නේ සංඝාදිශේෂ කියලා ආපත්‍යක් වෙනවා. හැබැයි ඒ සංඝයා එකතු කරගෙන එකම පොයි සීමාවේ වෙන වෙනම පොය කරනවා. එහෙම පොයේ කර්මයක් කරපු ගමන් සංඝ බේද වෙනවා. එහෙම තමයි සංඝ බේද ගැන තියෙන්නේ. එතකොට ගිහියෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ලේසොලවන්නත් උන්වහන්සේත් අද පිරිනිවන් පාලනේ. එතකොට අද වර්තමානයේ ගොඩාක් දුරට ඔය අම්මා තාත්තා මරණ පව්කාරයෝ ගැන අහන්න තියෙනවන්නේ. කලාතුරකින් එහෙම පව්කාරයෝ ගැන අහන්න තියෙනවා. එතකොට අජාසත් රජුරු අදාපායේ. හැබැයි මතක තියාගන්න රජ්ජුරු අරතරම් බලවත් අකුසලයක් කරලා අපායේ වැටුණත් අර බුදුහාමුදුරුවෝ ගැන අන්තිම කාලේ හිත පහදවාගෙන කරපු පින් ටික නැති වෙනවද? අපායේ අකුසලයේ ගෙවල අවසන් වෙනකොට උඩට ඇවිල්ලා මනුස්ස ජීවිතයක් ලබලා සත්තිස්සර කියලා පසීබුදු කෙනෙක් වෙනවා කියන. ඒ තරම් බලවත් පින් ගොඩක් කරගෙනයි අපායට වැටුනේ. අපායේ අකුසලයේ ගෙවලා ඉවර වෙනකොට අර පින මතුවෙන උඩට ඇවිල්ලා. ඒ නිසා මතක මේ පාරමී පුරාගෙන ආවත් අකුසලයක් වුණොත් අපාය යන්න ගිහිල්ලා තමයි එන්න වෙන්නේ. දැන් මුගලන් හාමුදුරුවොත් එහෙම ආපු කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ අගසව් තනතුරක් ලබන්න අසංඛේයකුත් කල්පලක්ෂයක් පෙරම් පිරුවා. එච්චර පින් කරගෙන ඇවිල්ලා කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ දුසී මාරය වෙලා ඉපදුනේ මුගලන් හාමුදුරුවෝ කියන. කාම ලෝකෙම අධිපතියා දුසී මාරය වෙලා ඉපදුනා. ඒ කාලේ කකුසඳ බුදුහාමුදුරන්ට හිරිහැර කරා කියන. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරා. ඒ විතරක් නෙමෙයි දවසක් බුදුහාමුදුරුවෝ අගසව් දෙනමත් එක්ක පිණ්ඩපාත යනකොට දුසී මාරය පාරායිනේ හිටපු ළමයෙකුට ආවේශ වෙලා ගලක් අරගෙන ගැහුවා අගසව් කෙනෙකුට. ඒ ගල ගිහිල්ලා අගසව් කෙනෙක්ගේ ඔළුවේ වැදිලා ඔළුව පැලිලා ලේ ගැලුවා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ හැරිලා බලනවා පාපී මාරය නුඹ සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුවා. එහෙම අහනකොටම අර දුසී මාරයා මාර බවෙන් චුත වෙලා චපස් ආයතනික කියලා නිරේකට වැටුණා කියන අපායේ. ඒ අපායේ පැහිලා චපස් ආයතනික කියන්නේ ආයතන 6ට මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6ටම අධික දුක් වේදනා ඇති අපායක් කියන. ඒ අපායේ පැහිලා ඒ අකුසලයේ ගෙවලා තමයි උඩට ඇවිල්ලා අපේ බුද්ධ ශාසනය අගසවුනේ. එතකොට මේ කල්පේම කකුසඳ කියන්නේ මුලින් පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ. කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතමන. එතකොට කකුසඳ බුදුහාමුදුරන් කාලේ දුසී මාරය වෙලා අපායෙත් ගිහිල්ලා ඒක ගෙවලා තමයි උඩට ඇවිල්ලා අගසව් වෙන්න පුළුවන් උනේ. ඒ නිසා මතක තියාගන්න කොච්චර පින් කර හිටියත් අපායගාමී අකුසලයක් වුණොත් අපායෙත් ගිහිල්ලා තමයි ආයේ ඇවිල්ලා පිනේ විපාක ලැබෙන්නේ. ඒ නිසා අකුසල් වලින් වළකින්න. ගරුක කර්ම ගැන කීවේ. ආනන්තරී අකුසලයක් වෙලා තිබ්බොත් ඒ කාන්තෙන් විපාක ලැබෙනවාමයි. ඊළඟ කර්ම තමයි අපිට තියෙන අවදානම්ම කර්ම. ඒ තමයි ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ ඒක කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න කුසල් ආසන්න අකුසල් කියලා. ආසන්න කුසල් කියලා කියන්නේ අකුසල් කරපු කෙනෙකුට වුණත් මරණ මංචකයේ කරපු අකුසල් යටපත් වෙලා පිනක් මතුවෙන්න පුළුවන් මරණ මංචකේ. දැන් අපි ගමු කෙනෙකුට මරණ මංචකේ සමහර දැන් ওই දේශනාවල තියෙනවා ධනංජානි කියලා පව්කාරයෙක් ගැන. ඉන්නකම් අකුසල් කර හිටියා. හැබැයි මරණ මංචකේ සාරිපුත්ත හාමුදුරුවෝ තමයි ළඟට යන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිටෝලා. සාරිපුත්ත හාමුදුරුවෝ යනකොට ධනංජානිට ගිනි දැල් පෙවුණා කියන. කෑ ගහනවා මගේ ඔළුව වටේට කඹයක් වෙල්ලලා හිර කරනවා. මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ කී ධනංජානි කියවනවා.
ඒත් සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිටවල බණ කියලා අර අකුසල යටපත් වෙන හැටියට ධර්මයේ මෙනෙහි කරවලා ධනංජානීට සුගති යන්න උපකාර කරා. මේක තියෙනවා ධනංජානී කියලා සූත්‍රය. මරණ මංචකේ අකුසල යටපත් වෙලා පින මතුවෙලා සුගතිය ගියා. එහෙනම් අපිට පේනවා මරණාසන්න මොහොතක පිනක් මතු කෙරෙව්වොත් ඒකට ධර්මයේ කියන්නේ අකුසල් මැඩලන කුසල් කියලා. එයාට සුගතිය යන්න පුළුවන්. ඒකනේ ඉස්සර මිනිස්සුන්ට පින් පොත් තිබ්බේ. ඒ කරපු පින් සිහි කර කර පින බලවත් කරගෙන මරණ මංචකේ හරි පිනක් සිහි කරගෙන පණ ගියා. ඕකේ අනතුර තියෙන්නේ මොකක්ද එහෙනම්? කුසල් මැඩලන අකුසල්. එතන තමයි අනතුර තියෙන්නේ. අපි මේ බණ ඇහුවා, දන් දුන්නා, පින්කම් කරා, ඒ මොනවා කරත් මරණ මංචකේ ඕක සිහි කරගන්න බැරි වුණොත් කවුරු හරි ගැන කේන්තියක් වෛරයක් ආවොත් එන්න බැයිද? එන්න පුළුවන්. මේ හිතේ තියෙන භයානකකම තමයි සමහර අය ඉන්නවා. දැන් මේ අපි ඔය හොඳට ඉන්නකොට ටිකක් සිහිනුවන තියෙනකොට වගේ නෙමෙයි සමහරුන්ට ඔය වයසට ගිහිල්ලා ටිකක් සිහිය දුර්වල වෙනකොට හොඳට හිත වැඩිලා නැත්නම් අකුසල් පැත්ත ටිකක් බලවත් වෙනකොට හිතපු නැති විදිහට අකුසලයටම හිත යනවා. සමහර අය ඉන්නවා කෑම ටික කවලා නාවලා මූණකට හොදවලා මල මුට්ට ටික අස් කරලා බොහෝම ආදරෙන් සලකනවා. එක දවසක් මගහැරුණොත් වෛර බඳිනයි නැද්ද? වෛර බඳිනවා. බේත් පෙත්ත එක දවසක් ගෙනත් දෙන්න පරක් වුණොත් වෛර බඳිනවා. කොච්චර කන්න දුන්නා සමහර ලාවට ආස කරන දේ දෙන්නේ නැහැ. ඒ වෛද්‍යවරු කියනවා දෙන්න එපා කියලා. ඒත් අර අම්මා ආසයි. නෑ මට ඒව කන්න ඕන. මට දීපන් කියලා. දෙන්නේ නෑ. වෛර බඳිනවා. ඒ සමහරුන්ගේ හැටි මේ ළඟදී අම්මා කෙනෙක් එක්කව ඒ අම්මට අවුරුදු 80 ගාන. ඉතින් ඒ අම්මාව එක්කන් ඇවිල්ලා එළිය තියලා මට කිව්වා හාමුදුරනේ අම්මා පැණි රහමයි ඉල්ලන්නේ අපි ඉතින් දෙන්නේ නෑ අපිත් එක්ක පුදුම වෛරයක් කිව්වා. උදේ ඉඳන් අපිට සාප කරනවා කිව්වා. ඉතින් උස්සගෙන රෝද පුටුවක හිටියේ. අනේ පව් හරි ආදරේ. ඉතින් අම්මවත් ඉඹලා උස්සගෙන ඇවිල්ලා අම්මේ කියලා හරි ආදරේ ඒ දරුවෝ සලකනවා. ඒ දරුවෝ එක්ක පුදුම වෛරයක් තියෙනවා. ඊට පස්සේ ඉතින් මං කිව්වා ඔය දීලා දාන්නකෝ කන්න. ඉතින් පැණි රහ ඉතින් ආසනම් කන්න දෙන්න කියලා. නෑ හාමුදුරනේ ඉන්සියුලින් විදිනවා කියලා. එතකොට ඉන්සියුලින් විදිනවා කියන්නේ මොකද්ද ලෙඩේ? සීනි. එතකොට ඒක පෙත්තකින් කන්ට්‍රෝල් කරන්නත් බැරි විදිහට හොඳටම වැඩි. එතකොට වෛද්‍යවරු කියලා තියෙන්නේ දෙන්නම එපා. පැණි රහ පෙන්නන්නවත් එපා. මේ අම්මා ඉල්ලනවලු. කමන්නේ. මන්නේ මැරෙන්නේ දීපිය කාලා මැරෙනවා කියනවලු. එහෙමයි නැද්ද? ඉන්නවා. නොකා මැරෙනවට වැඩිය හොඳයි කාලා මැරෙනවා කියනවා. අර දරුවෝ දෙන්නේ නැහැ. දැන් දරුවන්ට සාහප කරනවා. ඊට පස්සේ කිව්වනේ හාමුදුරුවත් කියන්න කිව්වා අම්මට. මං කිව්වා ඉතින් මං කියන්නම් ගේන්නකෝ කියලා. ඊට පස්සේ අනේ ඉතින් වඩාගෙන ඇවිල්ලා පුටුවේ වාඩි කරා. හරි ආදරේ. ඊට පස්සේ ඉතින් මං කිව්වා අම්මා කොච්චර පින්වන්තද මේ අම්මට කොච්චර ආදරෙන් සලකන දරුවෝ ඉන්නවද කියලා. කම්බුලේ අත තියාගත්තා. තියාගෙන කිව්වා අනේ ඔබ වහන්සේට වැරදිලා කිව්වා. මුම් මගේ හතුරු කිව්වා. මං ඇහුවා ඒ ඇයි කියලා. අනේ හාමුදුරනේ මම මේ කියන්නමයි හිටියේ කිව්වා. මුම් මට කන්න දෙන්නේ නැහැ කිව්වා. මගෙන් පලි ගන්නවා කිව්වා. බලපුවාම හොඳට කන්න දෙනවා. හැමදේම කන්න දෙනවා. කන්න දෙන්නේ නැත්තේ පැණි රහ විතරයි. එතකොට බලන්න අර කරන ඔක්කොම ඉවරයිනේ. නාවලා මල මුට්ට ටික අස් කරලා ආදරින් වඩාගෙන උස්සගෙන ඇවිල්ලා කොච්චර බේත් හේත් ටික දීලා කොච්චර සැලකුවත් පැණි රහ දෙන්නේ නැහැ කියලා දරුවන්ට සාප කර කර වෛර කර කර ඉන්න. දැන් ඔහොම ඉඳලා මැරිලා සුගතියයිද? අමාරුයි. අර දරුවන් ගැන වෛරෙන් මැරෙන්නේ ඊට පස්සේ. ඒ නිසා මතක තියාගන්න ධර්මයක් පුරුදු කරේ නැත්නම් ආයි ලේසි නෑ මේක. ඉතින් ඒ නිසා පින්වතුනි මරණ මංචකයේ අකුසලයක් බලවත් නොවෙන්න නම් ප්‍රධානම දේ තමයි හැම වෙලාවෙම කුසලයක හිත පිහිටවාගෙන පුරුදු කරන්න. එහෙම නිතර පුරුදු කරන දෙයට කියන්නේ ආචින්න කියලා. ඒ ආචින්න කර්ම කියලා කියන්නේ කාලයක් පුරුදු කරපු දේ බලවත් වෙනවා. දැන් අපි ගමු කාලයක් අපි බුදුගුණ මානසිකාරය පුරුදු කරලා නම් මරණ මංචකයේ බුදුගුණම සිහි වෙන තියෙන අවස්ථා වැඩි. අයියා පුරුදු කරලා තියෙන එකනේ හැම වෙලෙම
බුදුගුණම සිහි කරනවා. උදේ නැගිටලා දැන් බලන්න පරණ ආච්චිලා සියලා. ඉතින් ඔය ගම්මානවල ජීවත් වෙන අය මේ ඔය කොළඹ පැතිවල වගේ නෙමෙයි ගොඩක් ඉන්නවා. සමහර අම්මලා අපි දන්නවා උදේ පාන්දර නැගිටපු ගමන් පෑන් එකක් පෙරලා තියලා බුදුන් වන්දා. උදේම නැගිටපු ගමන් ආයි කුණු කෙල පිටින් හරි කරන්න ඉස්සල්ලාම බුදුන් වඳිනවා.